ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා ඔබ රට සහ මුළු ලෝකයම ප්‍රාර්ථනා කරනවා එහෙම අද පෙබරවාරි මාසේ 2 වෙනිදා තෙත්බිම් වගේ හදවත් සහ හදවත් වගේ තෙත්බිම් විශේෂයෙන්ම අද දවස හදවත් වගේ තෙත්බිම් පිළිබඳව කතා කරන දවස ජාත්‍යන්තර තෙත්බිම් දිනය ඒ විතරක් නෙවෙයි අපි හිතනවා තෙත්බිම් වගේ හදවත් වියලි හදවත් වෙනුවට තෙත් සහිත තෙත්බිම් බඳු හදවත් තියෙනවානේ ඒ හදවත් සහ හදවත කියලා කියන්නේ ශරීරය ගත්තම ඒක තෙත්බිම ඒ නිසා හදවත් වගේ තෙත්බිම් වගේ හදවත් මේ සියල්ල රැකගත යුතු කාලය එළඹ තිබෙන බව අවධාරණය කරන්නට ලෝකය අද ජාත්‍යන්තර තෙත්බිම් දිනය සමරනවා. මොකද මේ තෙත්බිමක් කියලා කියන්නේ බාදිය මට්ටමට වඩා හරියටම ගත්තොත් පැටලෙන සමහරට බාදියද වඩදීක බාදිය මට්ටමට වඩා මීටර 6ක් පහතින් තියෙන ලවණ ජලය ඒ කියන්නේ මුහුදු ජලය වෙන්න පුළුවන් එහෙම නැත්නම් කිවුල් දිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් මිරිදිය වෙන්න පුළුවන් මුහුදු කලාප එහෙම නැත්නම් ගම් ඇල දොළ කලපු මේ ආශ්‍රිත භූමි ප්‍රදේශය එන සමහරට මේ ජලය ගලා යන වෙන්න පුළුවන් එහෙම නැත්නම් එක තැනක නිශ්චලව රැඳී තිබෙන වෙන්න පුළුවන් තෙත්බිම් කියලා කියන්නේ සරලව ගත්තොත් ඔන්න ඔය විදිය භූමි ස්කන්ධයක් එහෙම නැත්නම් පරිසර කැලල පරිසර සාධකයක් කැලලක් කොටසක් එහෙම කියන්න පුළුවන්. දැන් තෙත්බිම් පිළිබඳව ලෝකයේ කතා කරන්න පටන් ගන්න අද දවස වෙද්දී අවුරුදු 50ක් විතර වෙනවා. 1971 අවුරුද්දේ තමයි රම්සා තෙත්බිම් පනත එහෙම නැත්නම් ගිවිසුම ලෝකයේ අත්සන් කරන්නේ. රම්සා ගිවිසුම ලෝකේ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන්නා වූ ජාත්‍යන්තර මුල්ම එකඟතාව කියලා හැඳින්වෙනවා. ඒ අනුව අද වෙනකොට අවුරුදු 50ක් සම්පූර්ණ වෙන 1971 ඉඳලා මේ අවුරුද්ද වෙනකන් ගත්තාම ඔබ දන්නවද ලෝකේ ප්‍රථම තෙත්බිම් නගරය කොහෙද කියලා? ලෝකයේ ප්‍රථම තෙත්බිම් නගරය කොළඹ නගරය. ලෝකයේ ප්‍රථම තෙත්බිම් නගරය කොළඹ නගරය බවට පත් වෙනවා. කොළඹ නගරය ලොව ප්‍රථම තෙත්බිම් අගනගරය බවට පත් වෙනවා කිව්වෙන් පස්සේ මහා ආඩම්බරයි නේද? දැන් ආඩම්බර වෙලා විතරක් හරියන්නේ නැහැ. හේතුව පුරවැසියන් විදියට අපිට ලොකු වගකීමක් තියෙනවා. දැන් කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත්බිම් අගනගරය බවට පත් වෙන්නේ කොළොන්නාව ඊට පස්සේ බැද්දගාන කෝට්ටේ ඊට පස්සේ දියවන්නා සංකීර්ණය මේ ආදී ප්‍රදේශවල ඊට පස්සේ තලංගම වැව ප්‍රදේශය මේ ආදී ප්‍රදේශවල තියෙන තෙත්බිම් සලකා බැලීමෙන් පස්සේ තමයි ලෝකයේ තීරණය කරන්නේ ලෝකයේ තියෙන ප්‍රථම තෙත්බිම් අගනගරය බවට කොළඹ නගරය පත් කරන්න ඕනේ කියලා. එහෙමනම් මේ ආශ්‍රිතව ජීවත් වෙන අපි කොයිතරම් පොලිතින් එකතු කරනව ඇතිද කොයිතරම් මේ පරිසර පද්ධතිය විනාශ කරනව ඇතිද කියලා හිතන්න වටිනවා. ලෝකයේ ප්‍රථම තෙත්බිම් අගනගරය කොළඹ කියලා ආඩම්බර වෙන ගමන්ම. අපි ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස් වලට යන්න ලෑස්ති. අපි ඒ සඳහායි මේ එළඹුම. මේ පෙබරවාරි මාසනේ ඊයේ අපි මතක් කළා පෙබරවාරි මාසයට සිංහල මාස ක්‍රමය අනුව කියන්නේ නවම් මාසය. හේතුව තමයි නවමු අස්වැන්න ලබා ගන්න මාසය. ඒ එක අර්ථකථනයක්. එතකොට අස්වැන්න හැටියට නෙලා ගන්න ලැබෙන්නේ වපුරපු දේ. වපුරපු දේ තමයි නෙලා ගන්න ලැබෙන්නේ කියලා කියනවනේ. හැබැයි ඇත්තටම ගත්තාම ලෝකේ කාලෙන් කාලට සමහර දේවල් සංකල්ප වෙනස් වෙනවානේ. දැන් වපුරපු දේ තමයි විකුණ ගන්න වෙන්නේ. විකුණන්න වෙන්නේ වපුරපු දේවල් තමයි. විකුණනවද බදු දෙනවද කියන කතා බහ ඊයේ දවස වෙද්දී රටම උණුසුම් කළා. අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල සහ ප්‍රධාන මාතෘකාව ජාතික පුවත්පත් සියල්ලෙම සිංහල දෙමළ ඉංග්‍රීසි පුවත්පත් සියල්ලෙහිම මේ කාරණාව. දෙවෙනි පුවත්පත වාර්තා කරනවා කැබිනට් අනුමැතියෙන් නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරියට බටහිර ජැටිය ඉන්දියා ආයෝජනය යටතේ සංවර්ධනයට අනුර බාලසූරිය සහ සමන්ගමගේ දිව ඉන පුවත්පතට වාර්තා කරනවා. පුවත්පත් සිරස්වල ටික ඉක්මනින්ම කියලා ඉන්නම් ඊට පස්සේ මේ පිළිබඳ කතිකාවත සහ වැඩි විස්තර වලට එළඹෙන්නට පුළුවන්. මව්බිම් පුවත්පත වාර්තා කරනවා නැගෙනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරියට අර සිරස්වලේමයි බටහිර පර්යන්තයේ රාජ්‍ය පෞද්ගලික ආයෝජනයක් නැගෙනහිර පර්යන්තය රැක ගැනීම වෘත්තීය සටන ලැබූ ජයග්‍රහණයක් වරාය සුරකීමේ ජාතික එකමුතුවේ කැඳවුම්කරු කියයි කියලා අනුරාධා හේරත් ක්‍රිෂාන් පතිරත් ජයසූරිය වාර්තා කරනවා මව්බිමට. දිනමිනත් ඒ සිරස්වලේම තමයි නැගෙනහිර ජැටිය 100%ක්ම වරාය අධිකාරියට ඒ වාර්තාව ගෙන ඉන්නේ ධනුෂ්ක ගොඩකුඹුර ආණ්ඩුව ජනතා අයල්ලීම් වලට කන් දෙනවක් ජනපතිකයයි කැබිනට් අනුමැතිය හිමි වෙයි කියලා තවදුරටත් විස්තර කරනවා දිනමින පුවත්පත. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ නැගෙනහිර ජැටිය බටහිර ජැටිය ඉන්දියා ජපන් හවුලකට
අවුරුදු 35කින් යලි ආණ්ඩුවට කියලා අජන්ත කුමාර අගලකඩ වාර්තා කරනවා ඒ ලංකාදීප පුවත්පතේ සිරස්සලේ එකම පුවත සිරස්සල අනුව වෙනස් වෙන හැටි. අරුණ පුවත්පතත් වාර්තා කරන්නේ කැබිනට් අනුමැතියෙන් නැගෙනහිර ජැටිය වරායට බටහිර සංවර්ධනයට ඉන්දියාව ජපානය සහ ශ්‍රී ලංකාව අද නිල නිවේදනයේ එනතුරු වෘත්තීය සටන දිගටම කියලා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වෙන්නේ නැගෙනහිර ජැටියේ සටනේ වෘත්තීය සමිති ජයගනී වරාය නැගෙනහිර පර්යන්තයේ වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වයට අධීර දෙකක් යටතේ සංවර්ධනය කරයි. වරාය ඇමති ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නවෝදයා පවනි සහ ඉන්දික හේවා විතරණ අද පුවත්පතට ප්‍රධාන සිරස්සලේ වාර්තා කරනවා. එතකොට අද පුවත්පත කියනවා නැගෙනහිර ජැටියේ සටනින් වෘත්තීය සමිති ජයගනී කියලා. හරි. අපි දැන් කතා බහට එළෙමු කවුද ජයග්‍රහණය කරන්නේ සහ මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ කියලා. ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙච්ච කැබිනට් යෝජනාව පිළිබඳව මවබිම් පුවත්පත මෙහෙම වාර්තා කරනවා. කොළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරීත්වයේ සහිත බහලුම් පර්යන්තයක් ලෙස මෙහෙයුම් කිරීමට කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව. දැන් මන් දිහා බලන් ඉන්න එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි නැවත යමු මවබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන හැටියට. මොකද ඒ වාර්තාවේ දිගුව තමයි මම මේ දෙවනි පිටුවෙන් තෝරගන්නේ. ඉස්සෙල්ලා ඔබට සිරස්සල ටික අපි කියාගෙන ගියා. දැන් මවබිම් පුවත්පත කියන විදිහට මෙන්න මේකයි විස්තරේ. ඉහත යෝජනාව තුලත් කැබිනට් පත්‍රිකාව මගින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමින් මෙසේ සඳහන් කර තිබේ. කැබිනට් පත්‍රිකාවේ තිබිච්ච කාරණාව කොහොමද පත්තරයට ආවේ කියලා හොයන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙහෙමයි තිබුණේ කියලායි කියන්නේ. කලාපීය භූදේශපාලන තත්ත්වයන් මනා ලෙස අධ්‍යයනය කිරීමෙන් සහ ජනතාව තුළ පවතින බලාපොරොත්තුකාරී තත්ත්වයේද නිසි ලෙස කළමනාකරණය කිරීමද කොළඹ වරායම මෙම කලාපයේ තරඟකාරී වරායක් ලෙස කඩිනමින් සංවර්ධනය කොට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගෙන ඇත. එබැවින් රටවල් අතර ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම් වලට ගරු කරන වගකියයුතු රජයක් ලෙස එවැනි ජාත්‍යන්තර ගිවිසුම් වලට ගරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ වගකියයුතුයයි ඉන්දීය යුතුයයි අපේක්ෂා කෙරේ. ඒ අනුව බටහිර බහලුම් පර්යන්තය ඉන්දිය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට ආපසු භාර දීමේ පදනම යටතේ CICT ආකෘතිය පදනම් කරගෙන නැගෙනහිර බහලු පර්යන්තයේ සමග සමගාමීව සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබෙනවා කියලා කියනවා. ඒ කියන්නේ නැගෙනහිර පර්යන්තයේ 100%ක්ම හිමිකාරීත්වය පිළිබඳ ගැටලුවක් නැහැ. කලිනුත් හිමිකාරීත්වය පිළිබඳ ගැටලුවක් නැහැ. හවුල් සමාගමක් පිහිටුවීම පිළිබඳවයි කතිකාවත තිබුණේ. දැන් ඒ හවුල් සමාගමෙත් 100%කම කොටස් ශ්‍රී ලංකාව සතු වෙනවායි කියලා. අතරේ බටහිර පර්යන්තය පිළිබඳව තමයි මෙහෙම හවුල්කාරව සංවර්ධනය කරන්න තීරණය වෙන්නේ. දැන් මෙතනදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දක්වන අදහස් මවබිම් පුවත්පත වාර්තා කරනවා වත්මන් ආණ්ඩුව විසින් සිදු කළ දෙයක් නොවේ මේක. එය 2017 අවුරුද්දේදී යහපාලන රජයේ මලික් සමරවීක්‍ර ඇමතිවරයාත් ඉන්දියාවේ සුෂ්මා ස්වරාජ් ඇමතිවරියත් සමග ඇති කරගත් ගිවිසුමකට අනුව ව්‍යාපෘති 17ක් ඉන්දියාව සමග හවුලේ සිදු කිරීමට ඇති කරගත් එකඟතාවක් මත උද්ගත වූ තත්ත්වයක්. මේ උද්ඝෝෂණ කරන්නේ මේ ඇවිලිලා ගියේ මේ ආණ්ඩුව විසින් ආරම්භ කරපු කාර්යයක ප්‍රතිඵලයක් නෙවෙයි 2017 සිට ආරම්භ වෙච්ච කාරණාවක්. එම ව්‍යාපෘති 17න් වත්මන් රජය මත්තල ගුවන්තොටුපළ සාම්පූර් ගල්ලංගුරු බලාගාරයට අදාළ ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව හා ගෑස් ව්‍යාපෘතිය විවෘත තෙන්ඩර් පටිපාටියක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා ඊයේ සඳහන් කරනවා. ගිවිසුම් 17ක් ගහලා තිනවා. එයින් සමහර ගිවිසුම් ක්‍රියාත්මක නොකරන තැනට රටට අවාසිදායක ගිවිසුම් හැකිතරම් ඒ පාඩුව අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක නොකරන තැනට කටයුතු කළා. ඉහත ආකාරයෙන් ඉන්දියාවට දුන් පොරොන්දු ගණනාවක් කඩවී තිබූ නිසා ඉන්දියාව නැගෙනහිර ජැටියට අදාළ පොරොන්දුව ඉටු කරන ලෙස බලපෑමක් කළත් වර්තමාන තත්ත්වය යටතේ ඒ වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව මවබිම් පුවත්පත කියනවා. එක්සත් ජාතික පක්ෂය කුමන ආකාරයෙන් වෙනත් රටක් සමග එකඟ වුවත් ඔවුන් එම එකඟතාවට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා රජය එක්ක නිසා එහෙම රජයන් දෙකක් අතර ඇතිවෙච්ච ගිවිසුමක් එකපාරට ආපස්සට හරවන්න බෑ කියන කාරණාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ කැබිනට් මණ්ඩලයේද සඳහන් කොට තිබෙනවා. ලංකාදීප පුවත්පතට යන්න ලෑස්ති. මොකද ලංකාදීප පුවත්පත සඳහන් කරන කාරණාව දැන් අද පුවත්පත කියනවනේ වෘත්තීය සමිති ලැබූ ජයග්‍රහණයක් කියලා මවබිම් පුවත්පතත් එහෙම සිරස්සලේ වාර්තා කළා. අද පුවත්පත සිරස්සලත් එක්කම කියව ගන්න පුළුවන් අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවනවා වගේ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලය ආයි අපි පොඩ්ඩක් බැලුවොත් මේ නැගෙනහිර සටන නැගෙනහිර ජැටය පිළිබඳව සටන වෘත්තීය සමිතිවල ජයග්‍රහණයක් හැටියට අද පුවත්පත කියනවා නැගෙනහිර
ජැටියේ සටනේ වෘත්තීය සමිතිය ජයගනී කියලා මෙන්න සුජිත් හේවාජුලිගේ සහ මුදිතා දයානන්ද වාර්තා කරනවා අගමැති සමග සාකච්ඡා සාර්ථකයි කැබිනට් පිටපත ලැබෙනතුරු අකුරට වැඩ දිගටම කියලා වරාය වෘත්තීය සමිතිය එකමුතුව කියයි කියලා ලංකාදීප පුවත්පත කියනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගැටලුව සම්බන්ධයෙන් අගමැතිවරයා සමග පැවැත් වූ සාකච්ඡා සාර්ථක බවත් එහෙත් එම පර්යන්තයේ කටයුතු 100%ක්ම වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන බවට සඳහන් කැබිනට් පත්‍රිකාවේ පිටපතක් ලැබෙන තුරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දිගටම ක්‍රියාත්මක කරන බවත් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුවේ නියෝජිතයෝ ඊයේ ප්‍රකාශ කළ බව ලංකාදීප පුවත්පත කියනවා ඒත් එක්කම ලංකාදීප පුවත්පතේ සුජිත් හේවාජුලිගේ වාර්තාවක් ගෙනෙනවා නැගෙනහිර ජැටිය කාටවත් දෙන්නේ නැහැ. මේ වෘත්තීය සමිතිය එක්ක තිබිච්ච හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු රටකට විකුණන්නේ හෝ පාලනයකට බාර දෙන්නේ හෝ නැති බවත් පර්යන්තයේ කටයුතු 100%ක්ම වරාය අධිකාරිය යටතේ ඉදිරියට පවත්වාගෙන යන බවටත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා වෘත්තීය සමිතිය හමුවේ කියා සිටියා. දැන් වෘත්තීය සමිති මෙතනදි ගත්ත ක්‍රියාමාර්ගය තමයි අග්‍රාමාත්‍යවරයා එක සාකච්ඡා කරන්න කලින් ඔවුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පහුගිය සිකුරාදා ඉඳන් ආරම්භ කළා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා ඉවර වෙලා තමයි අගමැතිතුමා මුණ ගැහෙන්න ගියා. අගමැතිතුමා පහුගිය සතියන්තෙදී කරපු ප්‍රකාශයකුත් අපි වාර්තා කළා. ඒ තමයි වැඩ වර්ජන කරන්න දෙයක් නෑ. මාත් එක්ක වෙලා කතා කරලා මම මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා කියලා. එතකොට ඊයේ තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ වෙන්නේ. අගමැතිතුමාගේ පැහැදිලි කිරීමෙන් පස්සේ දැන් මුලින් වෘත්තීය සමිතිවල ඉල්ලීම වුණ ඕන් ඩිමාන්ඩ් කළේ ලිඛිතව මේක දෙන්න ඕනේ මේ විකුණන්නේ නැහැ බදු දෙන්නේ නැහැ කියලා. එතනදී අගමැතිතුමා කියනවා මම අවුරුදු 50ක දේශපාලනයක් සහිත පුද්ගලෙක් මේ අවුරුදු 50 ඇතුළතදී මීට වඩා වෘත්තීය සටන් වෘත්තීය අරගලවලට විසඳුම් දීලා තියෙනවා. හැබැයි ඒ කිසිම වෙලාවක මම කොල කෑලි වල ලියලා දීලා නැහැ. හැබැයි මම කියපු දේ කරලා තියෙනවා. බැරි නම් ඒක බෑ කියලා කියනවා. ඒ අනුව මම කියනවා මේක විකුණන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ. කැබිනට් මණ්ඩලයට සාධනීය යෝජනාවක් ඉදිරිපත් වෙනවා. ඒ නිසා මම ලියුම් ලියලා දෙන්න ලෑස්ති නැහැ. ඔබ මේ යෝජනාව පිළිගන්න. ඒ අනුව තමයි දැන් වෘත්තීය සමිතිය කියන්නේ කැබිනට් පිටපත ලැබෙනතුරු අකුරටම වැඩ කියලා. දැන් මේකේ ජයග්‍රහණ කාටද? අනිත් එක අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ වෘත්තීය සමිතිය වලට කියපු කාරණාව තමයි දැන් මේ නැගෙනහිර ජැටිය පිළිබඳ කතිකාවතේදී මෙච්චර උනන්දු වෙන සියලු පාර්ශව බොහෝ පාර්ශව හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයේදී ඇයි නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ කියන කාරණාව අගමැතිතුමා වෘත්තීය සමිතිවල මූණටම කිව්වා. කොහොම වුණත් දැන් අද අරුණ පුවත්පතේ ඇතුල් පිටුවකට ගියොත් අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා කරනවා වරාය ප්‍රශ්නය නිසා මුළු මහත් ජාතියම කම්පා වෙලා කියලා ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමත් කියා සිටියා තමන්ව බලයට පත් කරපු මහා සංගරුවනට මේ ගැටලුව පිළිබඳ කතා කරන්න මැදිහත් වෙන අයිතියක් තියෙනවා කියලා. උන්වහන්සේ සඳහන් කරනවා මේ මැච් එකෙන් කප් එක ගන්න විශාල පිරිසක් දඟලනවා. ජාතික බලවේගයේ අවසන් තීරණය ගන්නේ කැබිනට් පත්‍රිකාව දිහා බලලා වරාය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ තීරණය ගන්නේ ආණ්ඩුව දෙස බලන්න නොව රටේ අනාගතයේ දෙස බලා යයි ව්‍යාපාරයේ කැඳවුම් කරු ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ පවසනවා. ආණ්ඩුවට ඕන දෙයක් කරන්න ආණ්ඩුවට කටයුතු කරපු දෙන් අපි තීරණ ගන්නේ බොහොම වගකීමක් ඇතිව අපේ රටේ ජනතාව දෙස බලලා මතු උපදින්න ඉන්න දරු පරපුර දිහා බලලා හැබැයි මේ මැච් එකේ කප් එක ගන්න බොහෝ දෙනෙක් සූදානම්ින් ඉන්නවා ඇති. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ සටන මොකක්ද කියන එක මේ රටේ ජනතාව දන්නවා කියලා. මොකද ඊයේ දවසේදී උද්ඝෝෂණ පැවැත්වුණා දිවයිනේ ස්ථාන කිහිපයක කප් එක යන්න ඕනේ කාටද කියන එක කවුද තීරණය කරන්නේ. ඊළඟට මෞබිම් පුවත්පත වාර්තා කරනවා බටහිර පර්යන්තයේ සංවර්ධනයට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට ජනතා අනුමැතිය හිමි වුණා කියලා අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා කරන ප්‍රකාශය ෆදීලා තසීම් වාර්තා කරනවා මෞබිම් පුවත්පතට. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන කාරණාව පිළිබඳව තවදුරටත් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්මෙන් නැගෙනහිර ජැටි සංවර්ධනයට බාහිර පාර්ශ්වයෙන් සම්බන්ධ කර නොගන්නා බවට සඳහන් කර ඇති බවටත් බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට ජනතා අනුමැතිය හිමිව තිබෙන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා සඳහන් කරනවා. එනවා බටහිර පර්යන්තය සංවර්ධනයට ජනතා අනුමැතිය හිමිව තිබෙන නිසා ඒ අනුව ඒ සිදු කිරීම ගැටලුවක් නොවන බව විමල් වීරවංශ මහත්මයා සඳහන් කරනවා. මොකද සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරන කාරණාව තමයි නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන කිසිදු බාහිර පාර්ශ්වයක් සම්බන්ධ කරගන්නේ නැහැ. බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා බාහිර පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගන්නවා. ඒ නිසා ඒකට ජනතා අනුමැතිය හිමි වුණා කියලා සඳහන් කරද්දී දිනමින පුවත්පතේ මුල් පිටුවට යනවා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කරන චෝදනාව අදානි සමාගමට නැගෙනහිර ජැටිය දීමෙන් කොමිස් ගැහිල්ලක් සිදු වෙනවා. මේ කොමිස් වලට රහ නිසා තමයි අදානි සමාගමට මේ කිවිසුම යටතේ නැගෙනහිර ජැටිය
විකුණන්නට කටයුතු කළේ කියලා කියද්දී එතකොට ජනාධිපතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයට කරපු ප්‍රකාශය අපි සඳහන් කළා. ඒ තමයි මේ ගිවිසුම එහෙම නැත්නම් මේ එකඟතාවට එළඹෙන්න සිද්ධ වෙන්නේ 2017 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇති කරගත්ත එකඟතාවයේ ප්‍රතිඵලයක් විදියට. එතනදී මරිකාර් මහත්මයාලා තමයි හිටියේ. එතකොට කොමිස් ගියේ කාටද කියන ප්‍රශ්නේ තියෙනවා. කොහොමුණත් ඒ වරාය පිළිබඳ කතිකාවතෙන් පස්සේ අපි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් වලට අවධානය යොමු කරන්න කැමති. අද සාමාන්‍යයෙන් පුවතක් ලීඩ් කරනවා කියලානේ අපි කියන්නේ. පුවතක මුල් තැන දෙන්නේ පුවත් වලින් මොන පුවතටද කියන කාරණාව තීරණය කරන ඒක ජනතාවට බලපාන විදිය අනුව. ඒ අනුව මෙතෙක් අපි COVID-19 සම්බන්ධ පුවත් තමයි පත්තරමේන්තුවේදී උදේ පාන්දර වාර්තා කර සිටියේ. අද දවසේදී ජාතික පුවත්පත් සියල්ලේම ප්‍රධාන පුවත් සිරස්තලය බවට පත් වෙන්නේ COVID සම්බන්ධ කතන්දර නෙවෙයි නැගෙනහිර ජැටිය සම්බන්ධ කතාව. එතකොට අද දවසේ කතා බහ එහෙමයි. ඒ අනුව අපි සූදානම් ඊළඟට වාර්තා කරන්න ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු කාරණා අපි යනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පත COVID සම්බන්ධව ගෙනෙන වාර්තාව ඇතුල් පිටුවකින් උපුටා දක්වන්න කැමති. COVID ආරක්ෂිත නිවාඩු 8 ලබා දෙනු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලයෙන් වැඩවර්ජනයක්. පුද්ගලයන් 59154ක් COVID එන්නත ලබාගෙන මංගල උළෙලට පවුල් 35ක් නිරෝධායනය කරයි. ඇමති බන්දුල ගුණවර්ධනට කොරෝනා නැහැ කියලා වාර්තා කරන වැඩි විස්තර තවත් පුවත්පතක තිබුණා. ඒ නිසා අපි උපුටා දක්වන්න කැමති ඒ පුවත මංගල උළෙලට සභාපති මන්ත්‍රීවරු නිරෝධානයේට අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙන සෞඛ්‍ය නිර්දේශ නොමැතිව පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ රඹාව ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු මනාල්ල යුවල ඇතුළු තවත් පුද්ගලයන් 45 දෙනෙකු නිරෝධායනට ලක් කරනවා. මල්වර උළෙලට ගිය පවුල් 60ක් නිරෝධායනට අනුරාධපුර රෝහලේ දොස්තරලා 2 දෙනෙකුට COVID කාර්ය මණ්ඩලයේ නිරෝධායනය භගවන්තලාව රෝහලත් වසාදමයි. දින 14ක් ගත වෙලත් ගර්භදී කතක් නිරෝධායනට ගෙනihin නැහැ. වාර්තා කරන්නේ කැලණිය ප්‍රදේශයෙන් ආසාදිත මලසිරුරු 3ක් ආදාහනයට පියවර. ජයල ප්‍රදේශයෙන් වාර්තා කරන්නේ රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ 8 දෙනෙකුගේ සමීපතමයන් නිරෝධායනට ලක් කරලා තිබෙනවා. පාසල් අනධ්‍යයන සේවකයන්ටත් එන්නත දෙන්න කියලා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංඝයේ මේ ප්‍රධාන ලේකම්වරයා ඉල්ලීමක් කරනවා. නිරෝධායන නීති රීති නොසලකා හැරීමෙන් කොරෝනා වැඩි වුණා කියලා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කරන ප්‍රකාශය චාමර අමරසූරිය වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. දිනකට කොරෝනා රෝගීන් 800ක් දක්වා වාර්තා වීමට එක් හේතුවක් වන්නේ පසුගිය නත්තල් සහ දීපවාලී උත්සව සමයන්හිදී ජනතාව සමාජ දුරස්ථභාවය නොතකමින් සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කිරීම බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා මව්බිම් පුවත්පතට සඳහන් කොට තිබෙනවා. නිලධාරියෙකුට COVID නාවුල පොලිසියේ නිලධාරීන්ට PCR COVID එන්නත ලංගම සේවකයන්ට දෙන්න ඉල්ලීමක්. තමුත්තේගම පාසලක පන්තියක් වසයි කියලා මව්බිම් පුවත්පත එහෙම ප්‍රධාන පුවත් ගොනුවේ පුවත් වාර්තා කරද්දී අපි මව්බිම මුල් පිටුවට යන්න ලෑස්ති. මව්බිම මුල් පිටුවේ වාර්තා කරනවා වෙළඳ ඇමති 6 වෙනි PCR පරීක්ෂණයනොත් සමත් කියලා වාර්තා කර සිටින්නේ මව්බිම් පුවත්පත JT ද සිල්වා. ඒ අනුව වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්තුමිය COVID ආසාදිත බවට තහවුරු වීමත් සමග වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ උදෑසනම 6 වෙනි වරටත් PCR පරීක්ෂණයක් සඳහා යොමු වුණු බව එම් පරීක්ෂණ වාර්තාවට අනුව ආසාදිත නොවන බව තහවුරු වූ බවත් කියනවා. මීට කලින් 5 වතාවක් PCR පරීක්ෂණ කරලා තියෙනවා. ඒ අනුව 6 වෙනි PCR පරීක්ෂණයෙන් පාස් කියලා සඳහන් කරදී පවිත්‍රාට සෙත්පතා අභයාරාමේ බෝධි පූජාවක් කියන පුවත වාර්තා කරනවා. චාරූපයක් සහිතව අද මව්බිම් පුවත්පත පවිත්‍රා වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමිය IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා කියලායි වාර්තා කර සිටින්නේ ජාතික පුවත්පත්. ඒ අනුව අපිත් ප්‍රාර්ථනා කරනවා නිරෝගී සුවය. මේ ඉලක්කම් දිහා බැලුවම සංවේදී වෙනවා. මොකද ඉලක්කම් බරපතල වෙන ලෝකයේ කොතනද තියෙන්නේ? දැන් ගිය අවුරුද්ද 2020 අවුරුද්දේ මේ කාලේ ඔබට මතක නම් මාර්තු විතර වෙනකන් කොවිඩ් රැල්ල යුරෝපය කොයි විදිහටද ආක්‍රමණය කළේ කියලා මතකයිනේ. දැන් ශීත ඍතුව ඒත් එක්කම බලන්න 10,39,3736ක් ලෝපුරා කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. 10,39,3736ක් වාර්තා වෙද්දී මරණ සංඛ්‍යාව 22,46,729ක් වාර්තා වෙනවා. ඊයේ දවසට විතරක්. ඒ කියන්නේ අද උදේ පාන්දර ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව යාවත්කාලින කරනවා. ඊයේ දවසට විතරක් 3,76,291 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. 8,944 දෙනෙක් ඊයේ දවසට ලෝකයේ තුල මිය ගිහිල්ලා තියෙනවා. ඒ අතරේ ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව කීයටද වාර්තා වෙන්නේ කියලා වාර්තා කරන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
ඊයේ රෑ 10:02ට යාවත් කාලීන කරන ඔවුන්ගේ වෙබ් අඩවිය ලංකාවේ මරණ 323ක් වාර්තා වෙනවා. ලංකාවේ මරණ 323ක් වාර්තා වෙනවා. වැඩිපුරම මරණ වාර්තා වෙන්නේ අවුරුදු 50ට වඩා වැඩි අපේ පුරවැසියන්, අපේ ඥාතීන්. සුව වෙලා ගියපු ප්‍රමාණය 58075යි. සමස්ත රෝගීන් සංඛ්‍යාව 64983ක් වාර්තා වෙනවා. 6585 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබද්දී ඊයේ දවසට අලුතෙන් වාර්තා වෙනවා 826 දෙනෙක් රෝගීන් හැටියට. අලුත් කේසස්, නිව් කේසස් 826ක් වාර්තා වෙද්දී ඊයේ දවසේදී රෝහල් වලින් සුව වෙලා පිටව ගියපු ප්‍රමාණය 839යි. කොවිෂීල්ඩ් එන්නත් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙලත් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ අපි සූදානම් දිනමින පුවත්පතට යන්න. දිනමින පුවත්පතේ ඡායාරූපයක් තියෙනවා. ඒ ඡායාරූප ඉදිරිපත් කළා. ඊට පස්සේ අපි සූදානම් කොවිඩ් සම්බන්ධ ඉතිරි කතන්දර ටිකට යන්න. කතන්දර කියලා සාමාන්‍යයෙන් නිවුස් ඩෙස්ක් එකක ප්‍රවෘත්ති මැදිරියක ප්‍රවෘත්තියක් පිළිබඳව කියන කතාව තමයි, එහෙම නැත්නම් ප්‍රවෘත්ති භාෂාවේ තියෙන කතාව තමයි කතාව කියන වචනේ. ප්‍රවෘත්ති භාෂාවේදී නිවුස් එකකට කියන්නේ, ප්‍රවෘත්තියකට කියන්නේ කතාව. ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන සභාවේ වාර්තාව, අවසන් වාර්තාව ජනාධිපති කාර්යාලයේදී කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඊයේ බහර දුන්නා. ඒ අනුව ඒ අවස්ථාව පිළිබඳ ඡායාරූපයක් දිනමින පුවත්පත වාර්තා කරද්දී ඒ පුවතත් එක්කම අපි සූදානම් සෙසු පුවත්වලට අවධානය යොමු කරන්න. එතනින් පස්සේ අපිට පුළුවන් කොවිඩ් සම්බන්ධ සෙසු පුවත්වලට අවධානය යොමු කරන්න ක්‍රමක්‍රමයෙන් මෙරට සියලු ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබා දීමට තීරණය කර තිබෙන බව සුභාෂිනී සේනානායක වාර්තා කරනවා. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ මාස අගභාගය වන විට මෙරට සමස්ත ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබා දීමට හැකි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහත්මයා සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරද්දී ඊට පස්සේ අපි යනවා අද පුවත්පතට. අද පුවත්පත වාර්තා කරන කාරණාවක් තමයි පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන්. ගුරුවරුන්ට COVID-19 එන්නත ලබා දෙනවා වගේම පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පාසල් තවම විවෘත කළා නැහැ. සාමාන්‍ය පෙළ දරුවන්ට පමණයි පාසල් විවෘත කරලා තියෙන්නේ. පෙබරවාරි මාසේ 15 වෙනිදා විවෘත කරයිද කියන ප්‍රශ්නාර්ථය තිබුණා. ඊයේ බුද්ධිකයකට උත්තරයකුත් දුන්නා. ගම්පහ කළුතර පාසල් රැසක් පෙබරවාරි 15 වෙනිදා විවෘත කිරීමට කොළ එලියක් කොළඹ පාසල් විවෘත කිරීම ගැන නිර්දේශ ලබන සතියේ නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කර සිටින්නේ. සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර අනුව තමයි කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනෙන්නේ කියලා අද පුවත්පත වාර්තා කරනවා. ශිෂ්‍යත්ව සමතුන් පාසල් වලට ලියාපදිංචිය මසකින් කල්යයි කියලා නවෝදයා පමණි වාර්තා කරනවා. මේ කොරෝනා අස්සේ තවත් කතා බහට ලක් වෙච්ච කාරණාවක්. ළමයින් කොහොමද පාසලකට ඇතුළත් වෙද්දී 190ට එහා ලකුණු ලබා ගන්න දරුවෝ පමණක් පාසල් වලට ඇතුළත් කර ගැනීම, එහෙම නැත්නම් සුදුසුකම් ඉහළ යාම, අවසන් ලකුණු මට්ටම ඉහළ යාම පිළිබඳව කතිකාවතක් ඇති වුණා. මේ ගණන් කරන ක්‍රමවේදය කාටවත් තේරෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා ශිෂ්‍යත්ව සමතුලිත පාසල් වලට ලියාපදිංචිය මසකින් කල්යයි උද්ඝෝෂණයක් පැවතුණා. ඒ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක්ද මේ ශිෂ්‍යත්ව සමතුලිත පාසල් වලට ලියාපදිංචිය මසකින් කල් දැමීමට තීරණය කර තිබෙන බව මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව ලකුණක් අඩු කිරීම තුළ වැඩි වෙන සිසුන් ගණන වෙනුවෙන් ඇතැම් විට දැනට තියෙන පන්ති ප්‍රමාණයට වඩා වැඩි පන්ති ප්‍රමාණයක් එකතු කරන්න සිද්ධ වෙයි. මේ ගැන සොයා බැලීම සඳහා තමයි මේ මාසික කාලය ඉල්ලන්නේ කියලා අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරද්දී අපි යනවා අද පුවත්පත වාර්තා කරනවා තවත් පුවතක්. COVID-19 කොවිෂීල්ඩ් එන්නත් කිරීම ආරම්භ කළා පහුගිය සතියේ ඉඳලා. එනෝ කොවිඩ් එන්නත් කිරීම සාර්ථකයි, අතුරු ආබාධ වූ බවට වාර්තා වන්නේ නැහැ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරනවා. කොවිඩ් එන්නත් කිරීම සාර්ථකයි, අතුරු ආබාධ වූ බවට වාර්තා වන්නේ නැහැ. සුළු උණරෝග තත්ත්වයන් වගේ දේවල් විතරයි වාර්තා වෙන්නේ. එහෙම වුණත් අතුරු ආබාධයන් නැතුනොත් මොකද කරන්නේ? මේ වෙනුවෙන් ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා යටිතල පහසුකම් සහ ඒ අපි කියන්නේ බෑකප් ප්ලෑන් එකක් කියලා ඒ අතුරු සැලැස්මත් සැලසුම් කරලායි තියෙන්නේ. අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. අරුණ පුවත්පතට අවධානය යොමු කරද්දී අර මුලින් මතක් කරන්න අමතක වෙච්ච කාරණාවක්, නැගෙනහිර ජැටිය පිළිබඳව කියද්දී අමතක වෙච්ච කාරණාවක් තියෙනවා. දැන් ඊයේ කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේ මෙහිම තීරණයක් ගත්තම නැගෙනහිර ජැටියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සහ ඒ පවත්වන හවුල්ස්කාර සමාගම පිළිබඳව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තීන්දුවක් ගත්තම ඉන්දියාව
හැරෙන තැපෑලෙන් නිවේදනයක් නිකුත් කරනවා 2019 ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාව කියයි කියලා නයනතරංග ගමගේ වාර්තා කරනවා. ඒ අනුව නැගෙනහිර ජැටිය වෙනුවෙන් ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර 2019 මැයි අත්සන් කළ ත්‍රිපාර්ශ්වික ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇතැයි ඉන්දියා රජය අපේක්ෂා කරන බව ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනවා කියලා කියනවා. කොහොමුණත් ඉතින් අපි දැන් එන්නත විදගෙනයි ඉන්නේ. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරට යනවා ජනපතිට අපහාස කළයි CIDන් අල්ලපු මුදලාලි පාස්කු ප්‍රහාරකයන් සමගත් හවුල් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා එතකොට දැන් පේනවා. ඉෂා රත්නකාරයි වාර්තා කර සිටින්නේ ජනාධිපතිවරයාට සහ ආගමික නායකයන්ට අපහාස කළයි රඳවාගෙන ප්‍රශ්න කරන ව්‍යාපාරිකයා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියෙන් තොරව රහසිගත සංනිවේදන ජාලයක් පවත්වාගෙන ගොස් තිබෙන බව අධිකරණයේදී ඊයේ අනාවරණය වී තිබෙනවා. මොකද රහසිගත මාධ්‍ය ජාලයක් පවත්වාගෙන තිබෙනවා TRC එක විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කණෙන් රිංගල මේ වැඩේ කරලා තියෙන්නේ. මොහොමඩ් නිසාර් නැමැති මේ සැකකාර ව්‍යාපාරිකයා පවත්වාගෙන ගිය සංනිවේදන ජාලය මගින් පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සමග රහසිගත සමතතා පවත්වා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් වෙත දැනුම් දී තිබෙනවා. ඊයේ දවසේදී මේ සංනිවේදන ජාලය උපයෝගී කරගෙන පුද්ගලයන් 494 දෙනෙකු සමග සමතතා පවත්වා ඇති බවත්, ඒ අතර දේශපාලනඥයෙකු සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා සිටියා. මේ 494 දෙනා අතර දේශපාලනඥයෙකුත් සිටින බව වාර්තා කරනවා. දැන් ඊයේ කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමාට නිකුත් වුණා. දේශපාලන වේදිකාවේදී කතා වුණා මේ වාර්තාවේදී විශේෂම නලින්ද ජයතිස්ස හිටපු മന്ത്രിවරයා ප්‍රකාශ කළා මේ වාර්තාවේ කිසි තැනක ඔන්න බලන්න තියෙනවද ආයුධ ගබඩාවල් ගැන එහෙම නැත්නම් උදව් උපකාර කරපු අය ගැන තියෙනවද කියලා ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න උත්සාහ ගත්තා. හැබැයි මහජන ආරක්ෂක ඇමති ආචාර්ය අද්මිරාල් සරත් වීරසේකර මහත්මයා සඳහන් කරපු කාරණාව තමයි කොමිසමේ නිගමන සහ නියාමන එක පැත්තකින් අනික් පැත්තෙන් පොලිසිය කරපු විමර්ශනවල ප්‍රතිඵල තව පැත්තකින් මේ දෙක එකතු කළා මේ සම්බන්ධ සියලු දෙනාට අධිකරණ ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව. එතකොට අර කිව්වා වගේ පාර්ලිමේන්තුවේ සඳහන් කළා ඔය පැත්තේ ඉන්න සමහරුන්ටත් ඇතුලේ ඉන්න වෙයි කියලා කිව්වේ. එහෙමනම් මේ දැන් කියද්දි 494 දෙනා අතර දේශපාලනඥයොත් ඉන්නවා කියලා මේ රහසගත මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙලා හිටපු මේ ඉඟිද මේ නැවත වතාවක් පළ වෙන්නේ කියලා වාර්තා කරනවා. අපි ඉෂා රත්නකාරගේ වාර්තාව එක්ක බැලුවම මේ කතා එකට අවස්ථා සම්බන්ධයෙන් ගැලපෙනවා. පූර්ව අපර සංදි ගලපා ගන්නට පුළුවන්. දිනමිනු පුවත්පතට යනවා. දිනමිනු පුවත්පත වාර්තා කරන කාරණා කිහිපයක් තියෙනවා මුල් පිටුවේ. ඒ තමයි කොටස් වෙළඳපොළ වර්ධනයන් පිළිබඳව. කොළඹ කොටස් වෙළඳපොළ ජනවාරි මාසයේ වර්ධනයක් තිබෙන බව මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා. 27.96ක වර්ධනයක්. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන දැඩි විමසිල්ලෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සඳහන් කරන නිත්‍ය නියෝජිතයා සඳහන් කරන කාරණාව අද දිනමිනි පුවත්පත වාර්තා කරද්දී අපි නිදහස් දිනේ එළබෙනවා. නිදහස් දිනේදී ත්‍රස්තවාදයට උඩගෙන දෙන පුද්ගලයෝ නිදහස් දින වර්ජනය කරනවා කියලා අපි ඒ දවසේදීත් වාර්තා කළා. ඉන්දියානු නිදහස් දිනය ඉන්දියානු ජාතික දිනය යාපනයේදී මහ ඉහළින් සමරන ඇතම් උදවිය ශ්‍රී ලංකාවේ ජාතික දිනය පාර්ලිමේන්තුවේදී ඒකීය රටක් වෙනුවෙන් දිවුරා පොරොන්දු දෙන ඇතම් පුද්ගලයෝ සහ ඇතම් පිරිස් ලංකාවේ නිදහස් දිනය වර්ධනය කිරීම පිළිබඳව ඊ අපි කතා කළා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා කරන ප්‍රකාශයක් තියෙනවා. මෙවර නිදහස් දිනේදී ජාතික ගීය ගායනයේ සිංහල බසින් විතරයි. ජාතික කොඩියත් දැනට භාවිත කරන එකමයි. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයා කරන ප්‍රකාශය නයනතරංග ගමගේ වාර්තා කරනවා. සියලු දෙනාට එක හඬින් ගායනා කර හැකි ජාතික ගීයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක කතිකාවතකින් පස්සේ ජාතික කතිකාවතකින් පස්සේ සිද්ධ වෙන්න ඕනේ. ආරක්ෂක ලේකම්වරයාගේ මේ ප්‍රකාශයත් එක්කම අපිට ආරක්ෂක ලේකම්වරයා කරන තවත් ප්‍රකාශයක් උපුටා දක්වන්න පුළුවන්. ඒ තමයි මතට ඇබ්බැහි වූ දරුවන් සිරගෙවල් වල ගාල් කරන්න අපි සූදානම් නැහැ කියලා නිට්ටඹුව ඌරාපොළ නවදිගන්තයේ මධ්‍යස්ථාන පරිශ්‍රයේ නව ගොඩනැගිලි විවෘත කරන අවස්ථාවේදී සඳහන් කරනවා. අල්ලා ගන්නා කුඩුතොග රොටි පුච්චන පිටි බවට පත් වෙන්න අපිට තියන්නේ නෑ. මත්කුඩු වැරදිවලට අසුවන දරුවන්ට ප්‍රතිකාර කිරීමට මේ ගොඩනැගිල්ල වෙන් කරනවා කියලා සඳහන් කර සිටිනවා. ආරක්ෂක ලේකම්වරයා එසේ පැවසුවේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නිට්ටඹුව ඌරාපොළ පිහිටි නවදිගන්තය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කළ ප්‍රතිකාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා හැටියට සහභාගී වෙමින් මතට ඇබ්බැහි වූ දරුවන් සිරගෙවල් ගාල් කරන්න අපි සූදානම් නැහැ කියලා ආරක්ෂක ලේකම්වරයා කියන්නේ මේක අනාගතය වෙනුවෙන් කාගෙත් අවධානය ලක් වෙන්න ඕන කාරණාවක්. එතනින් පස්සේ දිනමිනි පුවත්පතට යනවා නැවත වතාවක්. මොකද උතුරු මැද ජනතාව ණය උගුලෙන් බේරන්න
මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව. උතුරු මැද ජනතාව ණය උගුලෙන් මුදාගැනීමේ වැඩසටහන ඉදිරියටම කරගෙන යාමට රජයේ අවධානය යොමු කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. ලංකාවේ ප්‍රදේශ කිහිපයකම විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන් මේ ණය උගුල ශුද්ධ මූල්‍ය ණය උගුලට පත් වෙලා තියෙනවා. දෙමළ දේශපාලන නායකයන් පෙනී සිටිය යුත්තේ මේ ගැටලු ගැන නේද කියන ප්‍රශ්නය ඔබට සහ මට ඇති වෙනවා. මේ දෙමළ ජනතාවට සිංහල ජනතාවට මුස්ලිම් ජනතාවට වේවා මිනිස්සු ඉදිරියට ගත්තහම මුහුණ දෙන්න තියෙන්නේ එකම අභියෝග. අපි ಜಾති වර්ග කුල අනුව බෙදලා සටන් කරනවා වෙනුවට අපි සියලු දෙනාට තියෙන එකම බඩගින්දර පිළිබඳ ප්‍රශ්නය, හිසට සෙවන පිළිබඳ ප්‍රශ්නය, දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය, යහපත් ජීවිතයක් වඩා හොඳ හෙට දවසක් පිළිබඳ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ අපි ಜಾති අනුව බෙදාගෙන හරියන්නේ නැහැ. ඒ අනුව උතුරු මැද ජනතාව ණය උගුලෙන් මුදාගැනීමේ වැඩසටහන ඉදිරියටම ආණ්ඩුවේ අවධානය යොමු තිබෙන බව වාර්තා කරනවා අද දිනමින පුවත්පත. මේවා ගැන දෙමළ ජාතික නායකයන් කතා කරන කාලයක් උදා වෙයි කියලා විශ්වාස කරනවා. කොහොමත් පහුගිය ඡන්ද ප්‍රතිඵලයේදී මහමැතිවරණ ඡන්ද ප්‍රතිඵලයේදී නව ප්‍රවණතාවන් පේන්න තිබුණා. ඒ ප්‍රවණතාවන් වර්ධනය වෙයි. ජාතිවාදය වර්ගවාදය ප්‍රතික්ෂේප කරන ජාතිකත්වය පදනම් කරගත්ත ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට ගොඩනගෙන්නට අපි දේශපාලන නායකයන් පොළඹවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි හැමදාම පරාදයි නිදහසෙන් පස්සේ. දිනමින පුවත්පතේ ඒ පුවතෙන් පස්සේ දිනමින පුවත්පත වාර්තා කරනවා බුද්ධි බලකායේ වන්දනාගාර බුද්ධි ඒකකේ නම හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය කියලා වෙනස් කළා කියලා බන්ධනාගාර බුද්ධි ඒකකේ නම හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය කියලා වෙනස් කරනවා. ඒ අතරේ බන්ධනාගාර දේපල වලට හානි කළ 113කට දඬුවම් ලබා දෙන බව බන්දිකා ඉමුලාන වාර්තා කර සිටිනවා. මහර බන්ධනාගාර කැරළේදී එම බන්ධනාගාරයේ දේපල වලට හානි කිරීම ඇතුළු චෝදනා 4කට වරද පිළිගත් එම බන්ධනාගාර රැඳුවන් 113කට තමයි මේ දඬුවම නියම කරලා තිබෙන්නේ කියලා වාර්තා කර සිටිනවා දිනමින පුවත්පත. ලංකාදීපයට යන්න ලෑස්ති ලංකාදීපේ වාර්තා කරන කාරණා කිහිපයක් අපරාධ කරුවන් පිළිබඳව කිඹුලා ඇලේ ගුණා තමිල්නාඩු පොලිසියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවාද කියලා ලංකාදීපයේ ප්‍රශ්නාර්ථයක් සහිතව වාර්තා කරනවා. ඒ අනුව කිඹුලා ඇලේ ගුණා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවාද කියලයි සැක පළ කර සිටින්නේ. මේ අත්අඩංගුවටපත් පුද්ගලයන් පිළිබඳව තවදුරටත් අපිට ඉදිරියේදී තොරතුරු වාර්තා කරන්න පුළුවන් වෙයි. බිලියන 11ක සීනි වංචාව ගැන පූර්ණ පරීක්ෂණයක් ඕනේ නැහැ කියලා සමගි තරුණ ජන බලවේගය සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක් බිලියන 11ක සීනි වංචාව පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ඕනේ කියලා සමගි ජන බලවේගයේ තරුණ පාර්ශවයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා, පැමිණිල්ලක් කරලා තිබෙනවා. ඒක වාර්තා කර සිටින්නේ අද ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතෙන් පස්සේ අපි අවධානය යොමු කරන්න ලෑස්ති අද පුවත්පතට කොවිඩ් මරණ පිළිබඳව කතා කළා. ඊයේත් අපි මීට සමාන කාරණාවක් සඳහන් කළා. ඒ තමයි ඉරිද දවසක් ඉවර වෙද්දී, කියන සතියාන්තයක් ඉවර වෙද්දී රිය අනතුරු වලින් මිය යන සංඛ්‍යාව කීයද කියලා. පැය 24කදී සිදු රිය අනතුරු වලින් 14ක් මරුට කියලා අද පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. බලන්න මේකේ බරපතලකම. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි පැය 24කදී සිදු රිය අනතුරු වලින් 14ක් මරුට කියලා අද පුවත්පත වාර්තා කරනවා. එහෙම ඇව්වම හිත ගිනි ගන්නවානේ. ගිනි ගන්න නිකන් ගෑස් වලින් වගේ පිච්චෙනවා වගේ දැනෙනවා. තවත් එහෙම පුවතක් හැබැයි පිච්චෙන්න කලින් උත්තරේ වෙනස් කරගෙන තියෙනවා. ගෑස් මිල වැඩි කරන ඉල්ලීම ලාබ්ස් ගෑස් සමාගම ගෑස් මිල වැඩි කරන්න කියපු ඉල්ලීම කිලෝග්‍රෑම් 12.5ක් බර ඇති ගෑස් සිලින්ඩර් එක මිල 1900 දක්වා වැඩි කරන්න කියලා ලාබ්ස් සමාගම කර ඉල්ලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහත්මයාට අපි අපුඩියක් ගහමු. ලාබ්ස් ගෑස් ඉල්ලීම ප්‍රතික්ෂේප කළා කියලා. ඒ අතරේ අරුණ පුවත්පතේ ඒත් එක්කම වාර්තා කරනවා දුම්රිය මැදිරි 100ක් පිටට යන කෝටි 850ක් නැවත ලංකාවට අදී කියලා ධනංජනා රාජපක්ෂත් මේ පුවත වාර්තා කර තිබුණා මව්බිම පුවත්පතට. උදේචී වේකනායකයි අරුණට වාර්තා කරන්නේ පෞද්ගලික අංශයේ සහයෝගය මත දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි කියන පුවත අපි සතුටින් කියනවා. දුම්රිය මැදිරියක් ආනයනය කිරීමේ වියදම රුපියල් මිලියන 85ක්. මිලියන 85ක්, ඒ කියන්නේ ලක්ෂ 850ක් විතර වෙනවා. දේශීයව නිෂ්පාදනය කිරීමේදී වැය වෙන මුදල රුපියල් මිලියන 47යි. ලක්ෂ 470යි. ඒ කියන්නේ භාගයටත් වඩා පොඩ්ඩක් වැඩි. ප්‍රවාහන අමාත්‍යාංශය ගණන් හදලා
කියනවා මේ විදියටයි භාගයකට වඩා පොඩ්ඩක් වැඩි ගානකට ලංකාවේ හදා ගන්න පුළුවන්. දුම්රිය සේවය සඳහා අවශ්‍ය මැදිරි ගණන 700ක් පමණ වන බව අමාත්‍යාංශය ගණන් බලා තිබෙනවා. ඉදිරි වසර 5 ඇතුළත මැදිරි අවශ්‍යතාව 800ක් බව ප්‍රවාහන අමාත්‍යාංශය වාර්තා තවදුරටත් සඳහන් කරනවා. ආනයන වියදම අඩු කර විදේශ ණය ප්‍රමාණය අඩු කර ගැනීම මේ ව්‍යාපෘතියේ අරමුණ බව ප්‍රවාහන මැති ගාමිණී ලොකුගේ මහත්මයා ප්‍රකාශ කරනවා. මේවා හොඳ වැඩ. මොකද සාමාන්‍යයෙන් පිටරටින් ගෙන්නන්න ගියාම තමයි කොමිස් එහෙම ලැබෙන්නේ. ඉතින් ඒක ඉතා සතුටුදායක දේවල්. ඒ කියන්නේ ටෙන්ඩර් කරන්න ගියාම කොමිස් ලැබෙනවා. හැබැයි දේශීයව නිෂ්පාදනය කරද්දී ඒ කොමිස් එහෙම ලැබෙන්නේ නැහැ. කොමුණත් දේශීය කර්මාන්තකරුවන්ට දේශීය නිෂ්පාදකයන්ට අත දෙන එක මේක කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක්. මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගයක් පිළිබඳව අද අරුණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරනවා ඒ කාරණාව. ඊට පස්සේ අපි සූදානම් මේ තමයි කොලේ පොතේ හැටියට වැඩේ කරන්නේ. පොතේ හැටියට වැඩේ කරනවා. අපි කොලේ හැටියට වැඩේ කරනවා. අද පුවත්පතට යනවා දුම්රිය මැදිරි කතාවෙන් පස්සේ බස් හිමියන්ට සහන ඉල්ලලා එහෙම නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා ඊයේ දවසෙත් අපි වාර්තා කර සිටියා. ඒ අනුව බස් හිමියන්ට සහන නොදීමට එරෙහිව අද සිට වෘත්තීය ක්‍රියාමාර්ග ඉන්දික හිවා විතරණ වාර්තා කරනවා. COVID-19 තත්ත්වය තුළ ආර්ථික අපහසුතාවන්ටපත් බස් හිමියන්ට සහන ලබා නොදීමට එරෙහිව අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව බස් හිමියන් සඳහන් කරනවා. ඉල්ලන්නත් කලින් සහන දුන්නා. හැබැයි බස්වල COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ 90ද මගින් ගෙන යන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. අදටත් කොළඹ නගරේ බස් කීයක් කොට යනවද මේ තලවතු ගොඩින් පටන් ගත්තයන් පස්සේ තලවතු ගොඩ හන්දිය ඊට පස්සේ පැලවත්ත හන්දිය බත්තර මුල්ල මේ බොරල්ලට යනකම් කී තැනක කොට යනවද? මේක තමයි භාෂාව. ඒව ගැන කෝ මේ බස්හිමිය වෘත්තීය සංගමයක් විදිහට පෙනී හිටිනවා. දැන් අපි දැක්ක මේ COVID-19 මේ තත්ත්වයත් එක්ක බොහෝ වෘත්තීය සංගම් සාධනීය විදිහට යෝජනා ඉදිරිපත් කරනවා. මේ ක්‍රමයේ මේ වඩා හිතකර තත්ත්වයකට එන්න GM එක රජයේ වෛද්‍යනිලගේ සංගමය ඒකට එක උදාහරණයක්. ඒකට හැම විටම බස්හිමියන්ගේ සංගමය ඇයි මේ මස් රාත්තල විතරක් ඉල්ලන්නේ? බස් මගීන් විදියට අපිට ලැබෙන සහන පිළිබඳව කෝ කතා කරනවා. එහෙම නැත්නම් බස් රථ කොන්දොස්තරු රියදුරු මහත්තුරු ගැන කෝ ඔවුන් කතා කරනවා. ඒ නිසා බස්මියන්ට සහන නොදීමට එරෙහිව අද සිට වෘත්තීය ක්‍රියාමාර්ග කියලා ගනිද්දි අපි ඒවත් මතක් කරනවා. මේවා කතා බස් වලට විතරක් තීරණය නොවි මේවට විසඳුම් එන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාව වෙන විකල්ප හොයා ගන්නවා. වඩාත්ම වැදගත් වෙන්නේ පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීම. එහෙම නැත්නම් පාරේ වාහන වැඩි වෙන එක වළක්වන්න බෑ. ඒ පුවතෙන් පස්සේ අපි සූදානම් මව්බිම් පුවත්පතට යන්න. මව්බිම් පුවත්පත චෝදනාත්මක මුඛයෙන් වාර්තා කරන පුවතක්. ඒ තමයි ප්‍රජා අයිති අහෝසි කරලා මගේ ගමන නවත්වන්න බැහැ කියලා අනුරාධා හේරත් වාර්තා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා කරන ප්‍රකාශය. ඒ අනුව ඔහු සඳහන් කර සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විශේෂ ජනාධිපති කොමිසමක් දමා තමන්ගේ ප්‍රජායිතිය හවුසි කිරීමට කටයුතු කළත් රට වෙනුවෙන් කරන දේශපාලනය නොනවත්වන බව ජවිපේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්මයා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ පහුගිය 31 වෙනිදා මැදවච්චිය ප්‍රදේශයේ පැවතිච්ච සම්මන්ත්‍රණයක් අමතමින් බව සඳහන් කරනවා. එතුමා සඳහන් කරන්නේ රට වෙනුවෙන් කරන මෙහෙවර ප්‍රජායිතිය හවුසි කරාට නවත්වන්නේ නැහැ කියලා. එතකොට 71-89 කැරලිවලට සම්බන්ධ වෙච්ච ජවිපෙන් නායකයෝ ජවිපේ සහෝදරයෝ මේ ප්‍රකාශය ගැන කොයි වගේ ප්‍රතිචාරයක් දක්වයිද? රංජන්ගේ ප්‍රතිශෝධන පෙත්සම ඉවතට කියලා කමල් මහේන්ද්‍ර වීරරත්න වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට. යනු රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ද තවමත් මන්ත්‍රීවරද කියන කාරණාව අධිකරණය සහ පාර්ලිමේන්තුව එකතු වෙලා විසඳාවි. කොහොමුණත් ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැඩිකරුකොට වසර 4ක බරපතල වැඩ සහිත සිරදරම් නියම කිරීම සම්බන්ධව එකී නඩු තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා සිටමින් විශේෂ අභියාචනාධිකරණ පෙත්සමක් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා. එම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරපු පෙත්සම ප්‍රතික්ෂේප කරන බව අද වාර්තා කරනවා කමල් මහේන්ද්‍ර වීරරත්න මව්බිම් පුවත්පතට. ඊට පස්සේ අවධානය යොමු කරන්නේ නැවතතාවක් දින මින පුවත්පතට. අද මේ වැඩේ හවුලේ කරන්න තමයි හිටියේ. අර කිව්වාගේ මේ දෙගුණට වැඩ කරන්න සිද්ධ වුණාට කාබනික පොහොර අධිකාරිය පිහිටුවන්න කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා නදී මාණිකගේ වාර්තා කරනවා. කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එනෝ දැනට පවතින කමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර අධිකාරිය බවට පත්වීමට නියමිත ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
රසායනික පොහොර භාවිතයෙන් මිනිසුන් ඉවත් කළා කාබනික පොහොර භාවිතයට හුරු කිරීමේ පළමු පියවර තමයි මේ කියලා අද දිනමින පුවත්පත වාර්තා කරද්දී අපි සූදානම් ජාතික පුවත්පත් බොහොමයක තියෙන තවත් කාරණා කීපයකට අවධානය යොමු කරන්න. මියන්මාර් ඉතිහාසයේ පුරාම ලියවිලා තියෙන මෑත කාලීන ඉතිහාසය හමුදා කුමන්ත්‍රණ වලින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයකින් නැවතවතාවක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වෙනුවට හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ හමුදාව බලයල්ලනවා. අවුන් සන් සුකී සහ රජයේ නායකයෝ අත්අඩංගුවට ගන්නවා. ලංකාදීප පුවත්පත ඇතුළු ලෝක රටවල් කිහිපයකින් සමාවෙන්න. ලංකාදීප පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් කිහිපයක්ම ලෝකයේ රටවල් කිහිපයකම අවධානයට ලක් වෙච්ච මේ කාරණා වාර්තා කරනවා. ලෝක ප්‍රජාවේ දැඩි අප්‍රසාදයට පළ වී තිබෙනවා. හැබැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කර තිබෙන්නේ තවමත් තීරණය කර තිබෙන අන්තිමට ශ්‍රී ලංකාව මියන්මාරයේ සමග ඉදිරියට රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වන බව. ඊළඟට අපි සූදානම් විශේෂාංග ලිපියකට අවධානය යොමු කරන්න විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා එක්ක කරපු සාකච්ඡාවක්. මේ සාකච්ඡාව කැලුම් බණ්ඩාර පරිවර්තනය කරන්නේ සමන් පුෂ්ප ලියනගේ තමයි පරිවර්තනය කරන්නේ. සාකච්ඡා කළේ කැලුම් බණ්ඩාර ඩේලි මිරර් පුවත්පත එක්ක කරපු සාකච්ඡාවක්. එහිදී කියනවා ජිනීවා කොමිසමට ඩයස්පෝරා න්‍යායපත්‍රය එළියට අවිල්ලා තියෙනවා. ඔවුන් ශ්‍රී ලංකාව තුළ භයානක ප්‍රවණතාවක් පවතිනවායයි ඔවුන් කියා සිටිනවා. කිසිදු භයානක ප්‍රවණතාවක් අපිට නම් පේන්නේ නැහැ. අපිට පේන්නේ මේ රට කොරෝනා බලපෑම වලින් විඳින්නට අරගලයක් කරන ආර්ථික වශයෙන් පසුබෑමට ලකුණු සාමකාමී රටක් හැටියට. රටේ කිසි තැනක ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නැහැ. ශ්‍රී ලංකාව භයානක රටක් ලෙස හඳුන්වා දීම අසාධාරණයි කියලා සඳහන් කර තිබෙනවා. මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා. ඒකෙන් පස්සේ අපි අවධානය යොමු කරන්න කැමති කුරහන් සුවඳ කියන කොළම ලියනවා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා. අපි මේ කොළම උපුටා ගන්නේ ඒ කරන කාරණාව මේ කොළමේදී සඳහන් කරන කාරණාවේ තමයි දක්ෂතා තමයි වඩාත්ම වැදගත් වෙන්නේ කියන කාරණාව. ඒ කියන්නේ වඩා වැදගත් වෙන්නේ දක්ෂතා පමණි කියන කාරණාව ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කරද්දී මව්බිම් පුවත්පතේ ක්‍රීඩා පුවතට එහෙම නැත්නම් අද දවසේ ජාතික පුවත්පත්වල ක්‍රීඩා පුවතට මේ කොළම සම්බන්ධ වෙනවා. හේතුව ක්‍රිකට් ක්‍රීඩක දක්ෂතා අනුව ගෙවීමේ ක්‍රමයක් කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. තරඟ ජයග්‍රහණයක් වෙනුවෙන් දෙගුණයක්. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩක දක්ෂතා අනුව ඇගයීම් ක්‍රමයක් සහ ගෙවීමේ ක්‍රමයක් ලබා දෙන බව තමයි වාර්තා කර සිටින්නේ. ඊට පස්සේ අපි සූදානම් කලාව පිළිබඳ අවධානය යොමු කරන්න නිදහස පිළිබඳව කතා කරන නිදහසෙන් පස්සේ ලැබපු දේශපාලන සහ ආර්ථික ජයග්‍රහණ පිළිබඳව මොනවද ලැබලා තියෙන්නේ කියලා කතා වෙද්දී නිදහසෙන් පසු නවකතාකරුවාගේ වගකීම ඉටු වුණාද කියන ප්‍රශ්නය ප්‍රවීණ ලේඛක මාධ්‍යවේදී ප්‍රේමකීර්ති රණතුංග මහත්මයා ප්‍රශ්න කරනවා. ඒ අනුව ඔහු සඳහන් කරන ආකාරය තමයි මම නම් හිතන්නේ පතපොත කියවන පාඨක පිරිසක් එදාට වඩා අද අපට ඉන්නවා කියලා. මේක සාධනීය ප්‍රකාශයක්. එදාට වඩා පතපොත කියන පාඨක පිරිසක් අපට ඉන්නවා කියලා. ඒ පාඨක පිරිස බිහි කර ගැනීමට ස්වර්ණ පුස්තක සම්මාන තුළ විවිධ සම්මාන වල හේතු වන්නට ඇති. හැබැයි නිදහසෙන් පස්සේ අපි අපේ ජාතික අවශ්‍යතා ගැන කතා කරන්න ජාතික අවශ්‍යතා හඳුනා ගන්නට කටයුතු කළාද නවකතාකරු විදිහට කියන ගැටලුව ඔහු මාධ්‍යකරුවෙක් විදිහට සහ ප්‍රවීණ ලේඛකයෙක් විදිහට ප්‍රශ්න කරනවා. අපිටත් තියෙන ප්‍රශ්නයක් ඒ විතරක් නෙවෙයි නිදහසෙන් පස්සේ විතරක් නෙවෙයි මේ COVID-19 තත්ත්වය ඒකත් ලෝකයට සමාජයට රටට අපිට අලුත් තත්ත්වයක්. මේක නවකතාකරුවන් කොවිදියටද නිර්මාණාත්මකව හඳුනාගන්නේ කියලා අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. අපි බලාගෙන ඉන්නවා පාඨක විදිහට. පාඨකයෝ ඉන්නේ පොත් කියවන්නනේ. එතකොට කාටුන් වලට ඉන්නේ රස විඳින්න වෙන්න ඕනේ නේද? කාටුන් බලමු. හසන්ත විජයනායකගේ පොකට් කාටුනේ තෝරගන්නවා අද අරුණ පුවත්පතෙන් හුරේරා කාටුනේ. මේ කාටද මේ හුරේරා කියන්නේ? මේ කට්ටිය TNA එක පෙබරවාරි 4 නිදහස් උත්සවයේ වර්ජනය කරනවලු. සුද්දු ලංකාවෙන් ගියේකට TNA කට්ටිය අකමැතිද සර්? ඉතිහාසය බලද්දි එහෙම හිතනවා නේද? ඒ ගියයින් පස්සේනේ 50ට 50 එහෙම ඉල්ලන්න පටන් ගත්තේ. ඇත්ත සුද්දෝ ගියපු එකට ඔවුන් අකමැති ඇති. අංජනම බලමු කපුරාලගේ ඒත් අරුණ පුවත්පතේ සිදු වුණු විපත් ලිබියාවට ඉරාකෙට වගකිව යුතු අයම ලෝකයේ එදා සිට මානව හිමි කමට නතුකොට අපේ රට ඇදගෙන යන්නට වෙහෙසිති ඒ දිසාවට. ඇදගෙන යන්නට වෙහෙසිති ඒ දිසාවට. ඒ කියන්නේ අපිවත් මේ අරගෙන යන්නේ ලිබියාවට ඉරාකෙට වෙච්ච දේ ඒ සන්තෑසිය සඳහාමද කියන ප්‍රශ්නය රටේ පුරවැසිය විදිහට අපි කල්පනා කරලා බලන්න ඕනේ කියලා. මොකද අංජනමට පේන දේ අනාගතේනේ. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න වෙනවා. අරුණ පුවත්පත සංසන්දනය කරලා පෙන්නනවා එදා සහ අද වෙනස. මොකක් සම්බන්ධයෙන්ද? එදා එක්සත් ජාතික පක්ෂයේ පුටුව බදාගෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටියා.
සජිත් ප්‍රේමදාස මහත්මයා පුටුවේ වාඩි වෙන්න බලාගෙන සංගීත පුරුතරංගයේ වගේ වටේ ගියා. අද සජබ පුටුව බදාගෙන සජිත් මහත්තයා ඉන්නවා. පාටලී චම්පිකරණවක මහත්තයා වටේ යනවා පුටුවේ වාඩි වෙන්න බලාගෙන. එදා ඒ සංගීත පුරුතරංගය, මෙදා මේ සංගීත පුරුතරංගය. අරුණ පුවත්පතේ ඊළඟට ඒ පිටුවේම 4 වෙනි පිටුවේම වාර්තාව කරන සහ නිර්මාණය කරන කාටුනේ තමයි ඒ රංචගොඩ ළමයා. ඒ පිටුවේමයි තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා කියමින් අටවාගත් සංගමයක් නීතිඥ කොමිසම් වාර්තාවක් හා උරණ වෙලා අහෝ සකෝ බලලෝ නරි නාටක මේ. මොනවද මේ නරි නාටක? පෙරකදෝරු පැටියෙක් වටගල නැමැති පෙරමුණගෙන එදිරිව ඒ කොමිසමට අරලිය මන්දිරයේ සිටිමින් එදා කළ නොපනත්කම් නීතිය නාමෙන් හරිලු. දැන් අද ප්‍රජාතන්ත්‍රවාදය කියලා එළියට වෙල්ල මාධ්‍ය සාකච්ඡාවක් තියෙන ඇතමුන්ගේ පැටිකිරිය තමයි රංචගොඩ ළමයා මතක් කරලා දෙන්නේ කටකහන හින්දා. ගපිරිගේ කවිය රෝන් අගේන් රටවට බෝන් අගේන් පතුරනු පෙනෙනා බුදුහිමි පිළිම ඒවායෙහි බිම දමනා ඇහුනම ඒ කතා හිත හදවත දැවෙනා කවුරුද අන්තවාදය මෙරටට ගෙනෙනා. ප්‍රශ්නයක්. යුද්ධයට පසුව ආවීදියට පාස්කුව යුද්ධයට ආ විදියට පාස්කුව තව තව යුද්ධ එයි දැක ඇත තෝන්තුව දුරු කළ යුතුයි මේ වැනි මලහෝන්තුව ගොදුරට ගන්නේ දුප්පතුන දෙක සාක්කුව. විමසිල්ලෙන් බලාගෙන ඉන්න වෙනවා. ඒ දේ වගේම මේ දේ. මොකද්ද මේ දේ? අපි අහලා තියෙන කොටි වලිගය අල්ලගත්ත කතාව, ඒ ජන කතාව ආයෙ දැන් එනවා. කොටි වලිගයක් නෙමෙයි, ඒක ව්‍යාග්‍ර වලිගයක්. අවන්ත ආටිකලට පේන විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අල්ලගෙන තියෙනවා නැගෙනහිර පර්යන්තය කියන ව්‍යාග්‍ර වලිගය අල්ලගෙන තියෙන්නේ. එක පැත්තකින් වලිගේ දෙබලට හහුවෙලා මේ කවුද කියලා පේනවා. ඉන්දියා කියලා වෛරන් අතර පේන්න තියෙනවනේ. නැගෙනහිර පර්යන්තය කියන වලිගේ තාම අල්ලගෙන ඉන්නවා. මේ වලිගය අත්හැරියොත් කොටිය කයිද නැද්ද? නැත්තම් මෙහෙම මල්ලගෙන ඉන්නවද? නැගෙනහිර පර්යන්තය ගැන කතා තමයි අද වැඩිපුර තියෙන්නේ. සිරස්සල වගේම අද කාටුන් වලත් පංකජ රෝවින්දගේ සරදමත් ඒකම තමයි නැගෙනහිර පර්යන්තයේ 100%ක් වරාධිකාරී යටතට ගන්නවා කියලා අගමැතිතුමා කියනවා. එතකොට සර් බටහිර හරි. දැන් දාස පේන්නේ නැහැ. දාස මොනවත් කටින් කියන්නේ නැහැ, අකුරෙන් ලියන්නේ නැහැ. ලංකාදීපේට දාස අඳිනවා කාටුනේ. දාස ගිහිල්ලා දාස එල්ලෙන්න වැල් නැතු ඉන්නේ ඇඳුම් ඔක්කොම අණ්ඩ දාලා සාගත මල්ලත් ඒකේ පල්ල ගිහිල්ලා ඒ අතරේ කාගේද මේ රිංගල තියෙන කාමරේට රෝහිත ඇමතුමාගේ කාමරේට වරාය ඇමතුමා 149 පොත තියෙනවා ඇඳ උඩ කවුදෝ දුවගෙන ඇවිල්ලා ඇඳ යටට රිංගල තියෙනවා කියලා තමයි දාසට පේන්නේ. ඒ අනුව රෝහිත ඇඳෙහි නැත. තිස්සේ හේවාවිස්සගේ hina වැස්ස මන්ත්‍රීතුමෝ මැතිතුමෝ මේ පෙබරවාරි මොකද පෙබරවාරි මාසේ ඉඳලා බඩු මිල ස්ථාවරව තියෙනවා කියලා කිව්වනේ. ඒක නිසා බන්දුල මැතිතුමා ගාවට ගිහිල්ලා තමයි තිස්ස මේ කියන්නේ ඇමතිතුමෝ මේ පෙබරවාරි උඹලා කලබල නොවී හිටපල්ලා මම වහාම ක්‍රියාත්මක වන පරිදි පෙබරවාරි මාසයේ හොසී කියලා ගැසට් එකක් ගහනවා කියලා බන්දුල ගුණවර්ධන මහත්තයා උඩින් විසි වෙලා බිම වැටලා තියෙනවා. තිස්සට පේන විදිහට නම් පස්ස බිමෙන්ලා එතුමා කියනවලු සුවාරිස් ඊළඟට කියන කතාව ලංකාදීප පුවත්පතේ දාස අපුවලා නිර්මාණය කරන මේ සුවාරිස් කියලා කියන්නේ ඔබ සහ මමම තමයි. ඉන්දියාවේ මෝදි මහත්තයා නරියෙක් වෙලා ඇවිල්ලා මේ නරියෙක් ඉන්නවා මිදිවල්ලක් කඩාගන්න. මිදිවල්ල මොකද්ද? නැගෙනහිර පර්යන්තය. සර් තිත්තයි කියලා යනවද නැත්තම් ඉනිමගක් ගේන්න යවනවද? සර් තිත්තයි කියලා යනවද නැත්තම් ඉනිමගක් ගේන්න යනවද? බලාගෙන ඉන්න වෙනවා. ඉස්සර නරි තමයි මිදි තිත්තයි කියලා පැත්තකට ගියේ. හරිද? අංජනගේ කාටුනේ දිනමින පුවත්පතෙන් තෝරගන්නවා. එන්නකට මාර ඉල්ලුමක් නුනේ තියෙන්නේ බං. ඒ වුණාට පැණියට තරන්නේ නැහැ නේද? ගිටාර් වාදකයෙක් සාමාන්‍යයෙන් ගිටාර් ගහන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයානේ. අංජනට පේන විදියට ගිටාර් එකක් ගහගෙන සින්දු කියනවා. විකුණන්නේ නැහැ, බදු දෙන්නේ නැහැ. මේ ගිටාර් ගහගෙන සින්දු කියන්නේ කවුද කියලා දන්නවනේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට යනවා. කොරෝනා එන බව දැනගෙන හිටියට බයට කිව්වේ නැහැ කියලා සාත්‍රකාරයෙක් කියනවා බං. මෑන් ප්‍රසිද්ධිය වෙඩි තියාගන්නවා කියලා වෙඩි තියාගත්තේ නැත්තෙත් ඔය බයට වෙන්නේ නැති නේද සර්? ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත.
කවුද මේ කිව්වේ කියලා පේනවනේ. අන්තිම එක තෝරගන්න නිසා හරි අපි තෝරගනිමු දවසේ 14 විදුර අබේනායක මව්බිම් පුවත්පතයි නිර්මාණය කරන්නේ කඩයිම් ලකුණු අහසේ වැහි අකුණු වෙලා අකුරට හඬති දරුවෝ උණු කඳුළු සලා අසරණ මාපියන් මහමාවතට හෙලා ඉන්නට හැකිද බලදරයිනි ඉවත බලා. ආයෙත් ඒ කවිය කිව්වට පාඩු නෑ බුද්ධිගත් නැති හින්දා. කඩයිම් ලකුණු අහසේ වැහි අකුණු වෙලා අකුරට හඬති දරුවෝ උණු කඳුළු සලා අසරණ මාපියන් මහමාවතට හෙලා ඉන්නට හැකිද බලදරයිනි ඉවත බලා ඉන්න පුළුවන්ද? ඉවත බැලුවත් ඔබට පේන්නේ එහෙම ඉන්න දරුවෝ වෙන්න පුළුවන්. ඉවත බලා ඉන්න බෑ. අපි ඉදිරිය බලාගෙන ඉස්සරහට යමු. ඔබට ප්‍රාර්ථනා කරන්න අර මුලින් කරපු ප්‍රාර්ථනාව තමයි ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපි හෙට නැවතුම එහෙමු. ඔබට ආයුබෝවන්.